හලෙලූයා. නැවත වතාවක් ඉරිදා දවසක දෙවියන් වහන්සේගේ නමස්කාරය සමග ඔබ හා එක්කෙන්ට උන්වහන්සේ කරුණාව අද දවසේ අප සමග තිබෙනවා. අද දවසේ අපි දෙවියන් ආරම්භ කරන පිණිස අපි උන්වහන්සේගේ දයාතර උන්වහන්සේගේ අභිමුඛයට මේ කාලය වාර කරලා යාඥා කරලා අද දවසේ අපි දෙවියන් ආරම්භ කරමු. अब बहुत प्रेम करना शुद्ध धर्मिष्ठ देव्यान महान अदावसी निशा स्तुतिमंत वेनमा मग पियानी अदावसी मायकान बहंसर नमस्कार करंट बहंसर प्रशंसा करन बुगे दरु समगु मुनपतारा इक्केट गुना करना दा निशा स्तुति එන්නව බාධාවේ පීඩාවේ ආත්ම සියල්ල පහ කරමින් ඔබ වහන්සේ අපේ ස්වාමිනේ මේ කාලය තුල එක්සිත එක්සත් ඔබ වහන්සේ ප්‍රශංසා කරන නමස්කාර කරන්න ඔබේ කරුණා දයා දුන්නනව පියාණි ඔබගේ දරුවන්ව ස්වාමීන් වහන්සේ ඔබගේ පොරොන්දුවේ ආත්මෙන් පුරෙව්ව මැනව දේවයේ ආරම්භ සිට අවසානතික ඔබ වහන්සේ අප සමග සිටියේ මැනව සියල්ල ඔබගේ දයාතර බාරයි නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හලෙලූයා හලෙලූයා. අද දවසේ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු මුළු හදවතින් උන්වහන්සේට ප්‍රශංසා කරමු අපි නමස්කාර කරන්නට යනවා උන්වහන්සේ කරව සියල්ල සිහිපත් කරමින් උන්වහන්සේට අපි ප්‍රශංසා කරන්නට යනවා අපි ගීතිකාවක් ගායනා කරමු ගායනා කරලා උන්වහන්සේගේ අභිමුඛයේ අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු
වහන්සේට ඔබේ දෑති රොසොමේ හලෙලූයා හලෙලූයා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා දෙවි පියාණන් වහන්සේගේ නාම නමස්කාර වේවා දෙවි පියාණන් වහන්සේ නාමයට මහිමය වේවා ආස සිංහාසනේ කරගත්තා වූ පොළොව පප්පුව කරගත්තා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නාමයට ගෞරව වේවා ඔබ වහන්සේ නාමයට ප්‍රශංසා වේවා හලෙලූයා 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 ओ वහන්සේ नाम नमस्कार वेवा वහන්සේ नामට ප්‍රශංසා වේවා ओ वහන්සේ नाम ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා हालेलुया 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 ओ बड़े गौरव 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 थैंक यू लॉर्ड हालेलुया हालेलुया प्रशंसा वेवा मगधरियान मांस अब्राहम की इसहाक याकूब के देवी प्यान ने वහන්සේ අප සමග නිසා स्तुति वेवा ओबड़े माहिमे ओबड़े गहुरो ओबड़े प्रशंसा वेवा ओब नमस्कार वेवा हालेलुया 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 ओबड़े स्तुति ओ वහන්සේ नाम नमस्कार वेवा हालेलुया 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 स्तुति ओबड़े हालेलुया देवियान वහන්සේ ප්‍රශංසා කරව අපි යේසුස් වහන්සේ ප්‍රශංසා කිරීම සඳහා ගීතිකාවක් ගායනා කරමු අපි මුළු වදයේදී ඉන්නව ස්ථානෙ දා උන්වහන්සේට ගීතිකා ගායනා කරමින් ප්‍රශංසා කරමු අද දවසේ උන්වහන්සේ අපේ ප්‍රශංසා නමස්කාර පිළි අරගෙන උන්වහන්සේගේ පොරොන්දුවේ ආත්මය අද දවසේ අපිට වගුරන්ට යනවා අපේ ජීවිතවලට මඟ පෙන්වන්න පිණිස හලෙලූයා ගායනා කරමු ගීතිකාව
බෑ කරන්න උන්වහන්සේගේ නම කියන්නේ නැතුව අපිට අපේ ජීවිතේ ගෙවන්න බෑ. මන්ද උන්වහන්සේ තරම් දේවල් අපේ ජීවිතේ කළා තියෙනවා. අපි මොනවද ඉතින් උන්වහන්සේට ප්‍රශංසා කරමු. හලෙලූයා 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 ස්තුති වේවා ස්තුති වේවා. යේසුනේ ඔබ වහන්සේ නාමයට ගෞරව වේවා ගෞරව වේවා. ඔබ වහන්සේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේ නාමයට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා. ඔබ වහන්සේ නාමයට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ නාම නමස්කාර වේවා නමස්කාර වේවා. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ගෞරව 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 ගෞරව. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ නාම නමස්කාර වේවා. හලෙලූයා 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 හලෙලූයා. යක්ෂා පරාජය කරව යේසුස් වහන්සේ නාමයට ස්තුති වේවා. ඒ නාමේ නොකියන්ට බැරි නාමයක් යේසුනිය ඔබට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ නාමෙ ගෞරව වේවා. ඔබගේ දේවදරු සියල්ල එක්සිත ඔබ වහන්සේගේ නාමෙ ප්‍රශංසා කරනවා මගේ පියාණන් වහන්සේ. අද දවසේ දරුවෝ තුළ ඔබගේ පොරොන්දුවේ බලය වගුරන්ට මගේ පියසුනේ. ඔබ වහන්සේ නාමෙ ගෞරව වේවා. Thank you Jesus hallelujah. Thank you Jesus hallelujah. In the name of Jesus hallelujah. ඔබට ප්‍රශංසා වේවා ගෞරව වේවා. ඔබට මහිමය नमस्कार वेवा हालेलुया हालेलुया ओम स्तुति 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 हालेलुया 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 අපි මොහොතක් උන්වහන්සේගේ අභිමුඛයේ නිහඬ වෙමු. අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරා. යේසුස් වහන්සේ ප්‍රශංසා කරා. යේසුස් වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් කල්වරි කුසේ ජීවිතේ පූජා කරේ. අපි මොහොතක් ඒ ගැන මෙනෙහි කරමු. මේ අවස්ථාවේදී අපේ ජීවිතේ තව තවත් දුර්වලකම් බාධා තියෙන්න පුළුවන්. අද දවසේ ඔබේ ජීවිතයට වසංගතය ඇවිල්ලා තියෙන්න පුළුවන්. අද දවසේ ඔබේ නිවස ගම් වතුර නිසා මේ වර්ෂාව නිසා බාධා වෙන්න පුළුවන්. ඒ මැද්දෙත් අද දවසෙත් ඔබ උන්වහන්සේගේ නාමය ඔසවනවා නම් උන්වහන්සේගේ නාමය සමග එක්සිත වෙලා ඉන්නවා නම් උන්වහන්සේ අද දවසේ ඔබේ අඩුපාඩුකම් සියල්ල පහ කරමින් ඔබ ඉදිරියට ගෙනියන්න සූදානම් සිටිනවා. ඒ නිසා මොහොතක් ඔබේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. අපිට මේ ප්‍රශ්න, අපිට මේ රෝග, අපිට මේ සියල්ල එන්නේ අපි උන්වහන්සේගෙන් ඈත් වෙලාද? ඔබ මොහොතක් හිතන්න. උන්වහන්සේටම අපි පහර එල්ල කරනවට වැඩිය අපේ ජීවිතය ගැන අපි මොහොතක් හිතලා බලමු. උන්වහන්සේ කියන වේසුනි අද දවසේ මගේ පොරොන්දු ඔබ වහන්සේගේ පොරොන්දුවේ බලෙන් මාව පුරවන්ට. ඔබ වහන්සේ මට මඟ පෙන්වන්නට කියලා උන්වහන්සේ කියන අද දවසේ ඔබේ සීල බාධා ඉවත් කරමින් උන්වහන්සේගේ අභිමුඛය ඔබ මොහොතක් නිහඬව උන්වහන්සේගේ අභිමුඛයේ ඔබ පසුතැවෙන්න. හalleluya hallelujah 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 ස්තුති වේවා 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 ඔබ වහන්සේ නාම ගෞරව වේවා ගෞරව වේවා hallelujah hallelujah මගේ ගීතාවක් ගායනා කරන අවස්ථාවේදී ඔබ ඔබේ ජීවිතය ගැන මොහොතක් මෙනෙහි කරලා බලන්න. ජීවිතය ගැන මේ අවස්ථාවේදී මෙනෙහි කරන්න. උන්වහන්සේ ඔබට මොනවද කියන්නේ අද දවසේ කියලා මෙනෙහි කරන්න. කුරුසිය ළඟ මාගේ පාප බාර වැටුණා. විශ්වාසය එලියක් ලැබුණා. නිතරම වාසනාවන්තයි. කුරුසිය ළඟ මාගේ පාප බාර වැටුණා. විශ්වාසය යේසුනේ ඔබ වහන්සේ කල්වරි කුස්සේ මගේ පාපය නිසා ඔබ වහන්සේ ඒ පිදුවා ඔබේ මේ ධාරාව නිසා දවසේ මගේ ජීවිතයට එළියක් මගේ ජීවිතය වාසනාවන්ත වෙලා තිබෙනවා ස්වාමී. සේනං අද දවසේ මගේ පෞකාර ජීවිතේ පා කරමින් ඔබගේ පොරොන්දුවේ බලෙන් මා පුරවන්ට කියලා උන්වහන්සේට කියන්න. කුරුසිය ළඟ
කුරුසිය ළඟ මගේ පාප බර වැටුණා විශ්වාසයා එළියක් ලැබුණා නිතරම වාසනාවන්තයි අපසිදනාගේ වෙක්සිත්ව කුරුසිය ළඟ කුරුසිය ළඟ මගේ පාප බර වැටුණා විශ්වාසයා එළියක් ලැබුණා නිතරම වාසනාවන්තයි ඕපියන්‍ය දවසේ ඔබ වහන්සේගේ අභිෂේකයෙන් සෑම දරුවෙක්ම ඔබ වහන්සේ පාද පාමුගෙන ඔබගේ ජීවිත ඔබ වහන්සේ වෙනස් කළ මැනව මගේ පියාණනි මේ වසංගතය මේ ආපදා තිබෙනා තත්ත්වය තුලත් ඔබගේ දරුවෝ ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටින බව මම විශ්වාස කරනවා මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ විතරයි මගේ පියාණන් වහන්සේ ඔවුන්ට සහනයක් වෙන්න පුළුවන් මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ තමයි මගේ පියාණන් වහන්සේ ඔබගේ ප්‍රශ්න වලට විසඳුමක් වෙන්න පුළුවන් මගේ පියාණන් වහන්සේ එසේනම් මගේ පියාණන් වහන්සේ ඔවුන්ගේ රෝගීට සුවය වෙන්න පුළුවන් ඔබ වහන්සේට පමණයි ඔබ වහන්සේ අපේ ගැලුම් කරේ මගේ පියාණන් මෙතෙපට ඔබගේ දරුවෝ වෙත ඔබගේ ආලේපේ වගුරෙන් ඔවුන්ට මඟ පෙන්වන්න ස්වාමින් වහන්සේ මේ ලෝකයේ තුල මේ දේශය තුල ජීවත් වෙන්නත් ඔබගේ කිතුළු ජීවිත යාපත සිදුවෙට ගෙන යන්නත් අදවස් ඔබගේ ආලේපෙන් ඔබගේ බලයෙන් ඔබගේ දරුවෝ පුරවන්ට මගේ පියාණනේ හලෙලූයා හලෙලූයා දවසේ අපේ පාපෙට සමාව දුන්නා යේසුස් වහන්සේට අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු හලෙලූයා 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 ස්තුති 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 ඔබට ප්‍රශංසා වේවා නමස්කාර වේවා ඔබට ගෞරව වේවා ගෞරව වේවා ගෞරව වේවා හලෙලූයා 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 ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ප්‍රශංසා වේවා හලෙලූයා අපි ආත්මයන් වහන්සේ ප්‍රශංසා කරන්නට යන්නේ අපි ගීත ගායනා කරමු අපි උන්වහන්සේ ප්‍රශංසා කරමු ප්‍රශංසා කළ උන්වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ ඉදරව්වේ උන්වහන්සේ අපිට කියන්නේ මොකද්ද කියලා අද අවශ්‍ය අපි ප්‍රශංසාව සමග උන්වහන්සේගේ හඬට ඇවුම්කන් දෙන්න යනවා අපි ගායනා කරමු ගීතිකාවක් ගායනා කරමු උන්වහන්සේ ප්‍රශංසා කරමු
අපේ ජීවිතේ සතුට උන්වහන්සේ අපි ප්‍රශංසා කරමු වදවති මාතයන් වහන්සේට අපේ ජීවිතේට වඩින්න කියලා. හලෙලූයා හලෙලූයා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා. ඕමේ ප්‍රශංසා වේවා අපේ වහන්සේ වහන්සේ නාමයේ මහිමය වේවා. සුදක්ගන් වහන්සේ ඔබ අපේ සතුට මගේ පියාණන් වහන්සේ ඔබ අපේ සමාදානය පියාණනි ඔබ වහන්සේ නාමයේ ගෞරව වේවා. ආත්මයන් වහන්සේ වහන්සේ නාම නමස්කාර වේවා. ආත්මයන් වහන්සේ වහන්සේ නාමයේ ප්‍රශංසා වේවා. හලෙලූයා 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 හලෙලූයා. ඕමේ ගෞරව 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 ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ නාම නමස්කාර වේවා. හලෙලූයා 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 හලෙලූයා. ඕමේ සුදී 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 සුදී. අද දවසේ උන්වහන්සේ අපට කතා කරන්න ඇති. උන්වහන්සේ අද දවසේ ඔබ ස්පර්ශ කරන්න ඇති. උන්වහන්සේගේ අඬට අවුම්කන් දීලා ඔබේ ජීවිතය ඔබගේ දේශය සෑම දෙයක් ඔබ උන්වහන්සේගේ වචනේ පරිදි සලස්වන විට හදා ගන්න විට උන්වහන්සේ ඔබේ ජීවිතයට ඔබේ දේශයට ජය දෙන්න. අද දවසේ ඔබටත් මටත් උන්වහන්සේ ජය දෙන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ප්‍රේමානේ අදවත පියාණනි ඔබට මදෙන්නේ මා ආත්මෙන් පුරවන්නේ සුද ආත්මෙන් හලෙලූයා. ඔබ යාපත් නමස්කාරයකට එකතු වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එනම් උන්වහන්සේගේ වචනයත් සමග මේ මොහොතේ ඔබ එකතු වෙන්න යනවා. අපි උන්වහන්සේගේ වචනය අද දවසේ අපිට ලබා දෙන්න අපි අපේ බිෂොප්තුමාට අද අපේ ඒස්වාංශගේ අස්තමන්දරේ සභාවේ බිෂොප්තුමාට ආරාධනා කරනවා. ඔබ පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවේදී උන්වහන්සේගේ වචනය තුලින් අද දවසේ ඔබේ හදවතට සානයක් ලබා දෙන්න පිණිස. හලෙලූයා. සුබෝදෑසනක් වේවා. දිව්‍යන් වහන්සේගේ නාමයෙන් ඉතාදරෙන් ගෞරවයෙන් අද දවසේ අපි නමස්කාර දේව මෙහෙට ඔබ පිළිගන්නවා. අද දවසේ අන්තර්ජාලය ඔස්සේ ඒ වගේම මොහොත පොත ඔස්සේ ඔබ දැකීම ඉතාමත් ප්‍රීතියක් මෙන්ම ආශිර්වාදයක් වේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව. අපි මොහොත නිශ්චල වෙමින් දවසේ වචනේ අපි සූදානම් වෙමු. සාමිතේ මේ මොහොතේ ඔබ දුන්නා මන්නා ඔබගේ දෑතර බාරයි ස්වාමිනී. ඒ මගේ වචන නෙවෙයි ඔබගේ වචනයයි. මානවී ස්වාමීන් වහන්සේ කතා කළ මැනව ඒ වචන තුලින් ඔබ අසන්න ජනතාවට ඒ වචන ආශිර්වාදයක් වෙන්නත් තවත් ඔබ සම වෙන්නත් ආශිර්වාදයක් කළ මැනව. වචන විදිහට ක්‍රියා කරන අපුරව යේස්වාන් සවයිනා බැඳමේ ශරීර විදෑතර බාර කරනවා. අවසානයේ සිළු ගෞරවය මහින් පැස්ස වහන්සේ කත මැනව. යේසුස් වහන්සේ නාම යාඥා කර විදයන් වහන්සේ විසින් ඉල්ලා සිටිනවා. හලෙලූයා හලෙලූයා. ප්‍රේමනේ දේවදරුවනේ අද දවසේ මගේ දේශනාවේ මාතෘකාව සමගී කළ නොහැකි මාර්ග දෙකක්. ආමේන්. මහ පොළවේ සමාදානය කරන්න බැරි නැත්නම් සමගී කරන්න බැරි මාර්ග දෙකක් තිබෙනවා කියලා බයිබලෙන් අපි ඉගෙන ගන්නවා. නමුත් අපි දකිනවා සමාජයේ මිනිස්සු මේ මාර්ග දෙක සමගි කරන්න ගොඩක් උත්සාහ කරනවා. එම ප්‍රේමනේ දේවදරුවනි කවදාවත් මේ මාර්ග දෙක සමගි කරන්න බෑ. දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ මාර්ග දෙක සමගි නොවි තිබෙනවා දැකීමයි. ඒ නිසා මිනිස්සු මොන ආකාර ජීවත් වුණත් අපි දකින ලෝකයේ මිනිස්සු සමහර අය දෙවියන් වහන්සේ සමග ගමන් කරන ගමන් ලෝකයේ සමග ගමන් කරනවා. සමහර අය ආත්ම ජීවිත ගත කරන ගමන් ලෞකික ජීවිත ගත කරනවා. එහෙම ජීවිතයක් ඔබට මට ගත කරන්න බැහැ. එහෙම ගත කළොත් අපි ගත කරන ජීවිතය නැත්නම් අපි ගමන් කරන මාර්ගය
නිවැරදි මාර්ගයක් නෙවෙයි. ලෝකේ එක මාර්ගයක් තිබ්බේ. දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා. පළවෙනි මිනිසයා සයිස්ත්‍රේ මැව්වා. උන්වහන්සේ මනුෂ්‍යයට එක මාර්ගයක් පෙන්වුවේ. එනයි දෙවියන් වහන්සේගේ මාර්ගය. දෙවියන් වහන්සේගේ මාර්ගේ ගමන් කරන්න කියලා දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ප්‍රකාශ කරද්දී මනුෂ්‍ය තමයි තවත් මාර්ගයක් ගොඩනගාගෙන මහ පොළොවේ මාර්ග දෙකක් ඇති කරේ. ආමේන්. අපි බයිබලයේ කියලා බැලුවොත් උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය අදාළ බයිබල් පදයේ පමණයි ගත්තේ. ඊට දීර්ඝ කතාවක් තිබෙන කතාවේ අවසාන කොටස තමයි මේ පදෙම තෝරගත්තේ. තාසා ස්ත්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තවන්නෙමි. ඔහු තගේ ඉස පොඩි කරන්නේය. තෝද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නේය. තා ඒ කියන්නේ මිනිස්යා නැත්තම් ආදම් සහ ඒව අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තවන්නෙමි. කාටද මේ කතා කර දෙවියන් වහන්සේ? සාතන්. සර්පයාගේ විසින් ඇවිත් අපේ මූල් මව්පියා මුලා කළා වූ ඒ සාතන්ටයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. තා සහ ස්ත්‍රිය අතරද සාතන්ගේ වංශය සහ දෙවියන් වහන්සේ වංශය අතරද මනුෂ්‍යගේ වංශය සහ සාතන්ගේ වංශය අතරද බද්ධ වෛරයක් තබන්නෙමි. ප්‍රේමේ මාර්ග දෙකක් නෙමෙයි. දෙගොල්ලන්ට වෛර කරන්න මාර්ග දෙකක් මම තබන්නේ කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. ඊළඟ මොකද කියන්නේ? ඔහු මිනිස්සයා සාතන්ගේ ඉස පොඩි කරනවා. සාතන් එක ඉන්නේ. සාතනොත් මිනිසයාට දෂ්ට කරනවා. අපි දැක්ක කල්වාරි කුරුසයේදී යේසුස් වහන්සේ සාතන්ගේ ඉස පොඩි කළා. සාතන් යේසුස් වහන්සේ ජීවිතයට දෂ්ට කළා. ඊටමත් අර්ථවත් වූ අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්, බොහෝ දේවල් මෙනෙහි කරන්න පුළුවන්, බොහෝ දේවල් සිතන්න පුළුවන්. බයිබලයේ තිබෙන වැදගත් බයිබල් පදයක් තමයි. මෙන්න මේ ස්ථානේ තමයි ලෝකේ මාර්ග දෙක විවෘත වෙන්නේ. එකක් සාතන්ගේ මාර්ගය, අනික දෙවියන් වහන්සේගේ මාර්ගය. එකක් මනුෂ්‍යගේ මාර්ගය, අනික ඇවිල්ලා සාතන්ගේ මාර්ගය. එහෙම නැත්නම් එකක් ජීවනයේ මාර්ගය, අනිත් එක ඇවිල්ලා විනාශයේ මාර්ගය. මෙන්න දොරටුව මේ අවස්ථාවේදී විවෘත වෙනවා. මෙවැනි මාර්ග දෙකක් මහ පොළවේ ඇති වෙන්න හේතුව මොකද්ද? අපි දකිනවා මේ උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 15 පදයට එහා උඩින් තිබෙන පද කියවන විට මනුෂ්‍ය විසින් තමයි දෙවියන් වහන්සේගේ මාර්ගය තමන්ගේ නොසැලකිරීමත්කම නිසා වෙනස් කරගත්තේ. දෙවියන් වහන්සේ එපා කියපදේ කිරීමේ මුරණ්ඩු ආත්මය, අකීකරුකමේ ආත්මය නැවතේ මාර්ගයේ ඔහුගේ ඇතුළත් ජීවිතයට කාවැදුණා. සාතන් විසින් මිනිස්යාව සම්පූර්ණයෙන්ම මුලා කිරීම නිසා මිනිස්යා දැනුවත්ව නොදැනුවත්ව තවත් මාර්ගයක වෘත්තර කරන ලෝකේ ගමන් කරන්නේ. ලෝකේ මැවි පටන් අත් දක්වා මේ මාර්ග දෙක ලෝකයේ ඔබ ඉදිරියේ තිබෙනවා. අපි ගියොත් ද්විතීය කතාව 30 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. ද්විතීය කතාව 30 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදේ මොකද කියන්නේ? දෙවියන් වහන්සේ කියනවා මා ඔබ ඉදිරියේ ජීවනය වූ මරණයද ආශිර්වාදය වූ ශාපයද මාර්ගයේ තබා තිබෙනවා. ආමේන්. දෙවියන් වහන්සේ ඔබ මා ඉදිරියේ ජීවනයේ මාර්ගයේ තබා තිබෙනවා. ඊළඟට මරණයේ මාර්ගයේ තබා තිබෙනවා. ඊළඟට ආශිර්වාදයේ මාර්ගයේ තබා තිබෙනවා. ඊළඟට ශාපයේ මාර්ගයේ තබා තිබෙනවා. ජීවනයේ සහ ආශිර්වාදය කියන්නේ දෙවියන් වහන්සේගේ මාර්ගය. ජීවනයේ සහ ආශිර්වාද කියන්නේ දෙවියන් වහන්සේගේ මාර්ගය. ඊළඟට ශාපය සහ මරණය කියන්නේ දෙවියන් වහන්සේ පිළිකුල් කරන්නා වූ, දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නා වූ ආදම් සහ ඒව විසින් ලෝකෙට බිහි කළා වූ අනික් මාර්ගය. ප්‍රේමනේ දේවදරුවනි, ඔබ මොහොත කල්පනා කරලා බලන්න ඔබට තිබෙන මේ මාර්ග දෙකේ ඔබ මොන මාර්ගේ තෝරා ගන්න කියලා. දෙවියන් වහන්සේ
මිනිස්සෙක් මහ පොළේ ඉපදෙන විට ඒ මිනිස්සෙක් මරණ දක්වා ඔහු ඉදිරියේ මේ මාර්ග දෙක තබා තිබෙනවා. මිනිසයාට සම්පූර්ණ නිදහස අයිතිය තිබෙනවා තමන් කැමති මාර්ගයක් තෝරා ගන්න. ප්‍රශ්නේ මේකයි. මිනිසයා ජීවනයේ මාර්ගයේ තෝරාගෙන ඊළඟට මරණයේ මාර්ගයේ ගමන් කරන නොදැනුවත්වම. මිනිසයා ආශිර්වාදයේ මාර්ගය තෝරාගෙන සාපේ මාර්ගයේ ගමන් කරන දෙබිඩි ජීවිත ගත කරන්නා වූ සමාජයක් අද බිහි තිබෙනවා. ඒ නිසා මිනිස්සු උත්සාහ කරනවා මේ මාර්ග දෙක එකට ඈදා ගන්න. මාර්ග දෙක එකට සමානව ගමන් කරන්න මිනිස්සු උත්සාහ කරනවා. මිනිස්සුන්ට හරි පැත්තක් අවශ්‍යයි, වැරදි පැත්තක් අවශ්‍යයි. හරි පැත්තේ දෙවියන් වහන්සේ ඉන්නවා, වැරදි පැත්තේ සාතනම. දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගත්තා වූ, දෙවියන් වහන්සේගේ වචන පිළිගත්තා වූ, දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙනා වූ මිනිසයා දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා. උන්වා දුන්නා වූ ආශිර්වාද නිසා ජීවනයේ මාර්ගයේ ගමන් කරනවා. ලෝකෙට ඇල්ම දක්වන්නා වූ, ලෝකෙට ප්‍රේමය දක්වන්නා වූ, ලෝකයේ තිබෙනා සැපසෙල්ලම් වලට ආශා කරන මිනිස්සයා මොකද කරන්නේ? අනිවාර්යෙන් සාපේසා මරණයේ මාර්ගයේ තුල ගමන් කරනවා. ඒ නිසා මේ දෙකණ්ඩායමට කවදාවත් එකතු වෙන්න බෑ කියලා බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඔබ කොහොම උත්සාහ කළත් කිසිම දවසක මේ මාර්ග දෙක එකට ගමන් කරන්න මාර්ග දෙකක් නෙමෙයි. සාතන්ටයි දෙවියන් වහන්සේටයි එකට ජීවත් වෙන්න බෑ. පාපේටයි ආශිර්වාදයටයි එකට ගමන් කරන්න බෑ. ජීවනයටයි මරණයටයි එකට ගමන් කරන්න බෑ. ඔබටයි ලෝකයටයි එකට ගමන් කරන්න බෑ. අපි ලෝකේ ජීවත් වෙන්නේ. මම හැම මොහොතේම කියනවා දෙයක් තමයි අපි ලෝකේ ජීවත් වෙන්නේ. අපි ලෝකයට අයිති නැහැ කියන එක සිහිය තබාගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. ප්‍රේමනේ දේවදරුවනේ, ඒස දෙවියන් වහන්සේ ඉතාමත් සාධාරණ විදියට ඔබට මේ මාර්ග දෙක තබා තිබෙනවා. ඔබට කැමති මාර්ගය තෝරාගෙන ඔබගේ ජීවිත ඉදිරියට ගමන් කරන්න හැකියාව තිබෙනවා. ප්‍රේමනේ දේවදරුවනේ, අධ්‍යාත්මික ලෙස පාවුල්තුමා මේ ගැන විග්‍රහ කරනවා. ඉතාමත් බුද්ධිමය මට්ටමේ විග්‍රහයක් පාවුල්තුමා දෙවෙනි කොරින්ති 4 පරිච්ඡේදය 16 වෙනි පදයේ සඳහන් කරලා පාවුල්තුමා මේ ගැන කොහොමද එතුමාගේ PAB net වලින් දකින්නේ කියලා අපි මොහොතක් කල්පනා කරලා බලමු. බාහිර වශයෙන් අප දි รา පත් වෙමින් සිටියත් අභ්‍යන්තර වශයෙන් අපි දිනින් දිනම අලුත් වෙමින් පවතිමුව. ඒ කියන්නේ මිනිස්සෙක් හැටියට ඔබ ගත්තාම ඔබ මම බාහිරව හැමදාම ලදරු වයසේ ඉන්නේ නැහැ. බාහිර හැමදාම තරුණ වයසේ ඉන්නේ නැහැ. බාහිර හැමදාම ජව සම්පන්න ශරීරයක් තියාගෙන ඉන්නේ නැහැ. ඔබත් මම දකිනවා මිනිස්සයා එක මාර්ගයක් තමයි උපතේ සිට ඔහුගේ වයස දවසෙන් දවස වර්ධනය වෙනකොට ඔහු දි รา පත් වෙනවා. ඒ බාහිර ශරීරය. නමුත් පාවුල්තුමා මොකද කියන්නේ? අභ්‍යන්තර වශයෙන් අපි දිනෙන් දිනම අලුත් වෙමින් පවතිමුව. අභ්‍යන්තර වශයෙන් ඒ කියන්නේ ලෝකේ මිනිස්සයා පාපය සමග ගමන් කරද්දී ඒ මිනිස්සයා ඇත්ත වශයෙන්ම බාහිරව දි รา පත් වෙනවා. ලෝකේ මිනිස්සයා දෙවියන් වහන්සේ සමග ගමන් කරද්දී ඒ මිනිස්සයාද බාහිරව දි รา පත් වෙනවා. නමුත් වෙනස මොකද්ද? ලෝකේ මිනිස්සයාගේ දි รา පත් වීම මිනිවර දක්වා ගමන් කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන මිනිස්සයාගේ ශරීරය කොපමණ දි รา පත් තත්ත්වයටපත් වුණත් ඔහුගේ ඇතුළාන්තය දවසින් දවස අලුත් වෙමින් පවතිනවා. ආමේන්. හලෙලූයා. ප්‍රේමනේ දේවදරුවනි, මේ මාර්ග දෙකේ ගමන් කිරීමේ වෙනස මේ හැටියට පාවුල්තුමා ඉත අලංකාර විග්‍රහ කරනවා. ඔබ ඔබගේ ජීවිතය තුළ ඔබ ඇතුළා ජීවිතේ විනාශ කරගන්න කොහොමද? පාපය කිරීමෙන්. නපුරුකම, දුෂ්ටකම, වංචාව, කපටිකම, සල්ලාලකම, වේශ්‍යකම, බේපදුකම මෙවැනි දේවල් කරනකොට මොකද වෙන්නේ? ශරීරය වැහැරෙන වගේම ඇතුළාන්ත ආත්මයත් වැහැරෙන්න පටන් ගන්නවා. නම දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන මිනිස්සයා පිරිසුදු හදවතක් ඇතුව
පිරිසුදු ජීවිතය ගත කරන නිසා ඔහුගේ ශරීරයේ වයෝවෘද්ධ වුණත්, ඔහුගේ ශරීරයේ වැහැරි ගියත්, ඔහුගේ අතුලාන්ත ආත්මික ජීවිතය සෑමදාම තරුණ ජීවිතයක් බවට පරිවර්තන වෙමින් දවසේ දවස අලුත් වෙනවා කියලා සඳහන් වෙනවා. කොහොමද අලුත් වෙන්නේ? ඒ ජීවිතය යේසුස් වහන්සේගේ ලේවනේ පවිත්‍ර වූ ජීවිතයක්. ඒ ජීවිතය තුළ යේසුස් වහන්සේ වැඩ වාසය කරනවා. ඒ ජීවිතය තුළ සුද්ධාත්ම වහන්සේගේ දීමනාවල් තිබෙනවා. සුද්ධාත්මාවේ ඵල තිබෙනවා. ශරීරෙ නෙමෙයි, අතුලාන්ත ජීවිතය අපි හැම මොහොතෙම තරුණව තබා ගන්න අවශ්‍යයි. අපේ යෞවනකම දිව්‍යන් වහන්සේ ඉන්නවා නම් කිසිම දවසක වැහැරෙන්නේ නැති බව මේ ස්ථානයේ කියනවා. ඊළඟ මොකද කියන්නේ? දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදය 18 වෙනි පදය. මන්ද අපි නෙත් යොමු කර සිටින්නේ දුස්සමාන දේ දෙසය. දුස්සමාන දේ తాවකාලිකය, අදුස්සමාන දේ සදාතනිකය. ලෝකේ මිනිස්සු හැම මොහොතෙම ඉදිරිය බලන්නේ. ලෝකේ මිනිස්සු හැම මොහොතෙම ඉස්සරහට තිබෙන ඇස්වල පේනවා දේ බලන්නේ. මේ කාලේ මොකද්ද මිනිස්සු බලන්නේ? මිනිස්සු මේ කාලේ කොවිඩ් වසංගතය ගැන කල්පනා කර මෙනෙහි කරමින් ජීවත් වෙනවා. මේ කාලේ මිනිස්සයා අර ගිලෙන්ට යන නැව ගැන කල්පනා කර මෙනෙහි කරමින් ජීවත් වෙන්න යනවා. මේ කාලේ මිනිස්සයා රජය මොකද කරන්නේ? අපේ ජනාධිපති මොකද කරන්නේ? අගමැති මොකද කරන්නේ? ඒ ගැන මෙනෙහි කරමින් ජීවත් වෙනවා. ලෝකේ මිනිස්සයා රටේ පවතින වාතාවරණය තමයි තමගේ ඇස් දෙක ඉදිරියේ තිබෙන්නේ. රූපාන් තිබෙන ප්‍රවෘත්තම ඔවුන්ගේ ඉදිරියේ තිබෙන්නේ. ඒවා තමයි තමගේ ජීවිතේ කොටස් හැටියට ඔවුන් පත් කරගෙන ජීවත් වෙන්නේ. ප්‍රේමිත දේවලා. ඒ කියන්නේ මේකයි කියන්නේ මේ ඉස්ස දුස්සමාන අපේ ඇස් ඉදිරියේ තිබෙනවා දේ තමයි බොහෝ මනුෂ්‍යගේ ජීවිතේ වැදගත් දෙන්නේ ඇවිල්ලා. නමුත් දෙවියන් වහන්සේ ජීවත් වෙන මනුෂ්‍යයට අපි ගිලෙන නැවකට මෙනෙහි කර වැඩක් තිබෙනවද? ඒ නැව අනිවාර්යෙන් ගිලෙනවා. එහෙනම් නැවගෙන මෙනෙහි කිරීම නිෂ්ඵල ක්‍රියාවක්. කොවිඩ්-19 වසංගතයකට මෙනෙහි කිරීම වැඩක් තියනවාද ඇවිල්ලා? ඒ ගැන මෙනෙහි කිරීම නිෂ්ඵල ක්‍රියාවක්. ඒ රෝගය මනුෂ්‍යයාට පහ කරන්න බෑ. ඒ රෝගේ මිනිස්සු මැරෙන එක මනුෂ්‍ය නවත්තන්න බෑ. తాවකාලික ප්‍රතිකර්ම කරලා සදාකාලික විනාශය තමයි මනුෂ්‍යයා කරගන්න යන්නේ. මේකන ඇත්ත තත්ත්වය ඒ ගැන සිතීම තේරුම්න්නේ නැහැ. මරණ සංඛ්‍යාව, වේදනා දේවල් මේවා සිතීම තේරුම්න්නේ නැහැ. ආණ්ඩුව කරනවා දේශපාලන තීරණ මේවා මෙනෙහි කරන තීරණ නැහැ. අපි කොපමණ මෙනෙහි කළත් රජයේ ඕන්ට බලය දෙන ඉඳ උන් කරන දේවල් කරනවා. ඒද අපේ ඇස් ඉදිරියේ තිබෙන දේවල් අපේ ජීවිතේ ප්‍රධාන කොට අපි ජීවත් වුණොත් මොකද වෙන්නේ? ඒක නිෂ්ඵල ක්‍රියාවක්. නමුත් අදුස්සමාන දේ තමයි සදා කාලිකව පවතින අදුස්සමාන දේ මොකද්ද? මහ පොළොවේ ජීවත් වෙන ඔබත් මමත් රෝග මැද ජීවත් වෙන්න අවශ්‍යයි. පීඩා මැද ජීවත් වෙන්න අවශ්‍යයි. ප්‍රශ්න මැද ජීවත් වෙන්න අවශ්‍යයි. නැව ගිලිනව දකින්න අවශ්‍යයි. කොරෝනා රෝග මිනිස්සු බැරව දකින්න අවශ්‍යයි. රජයේ හොඳ හෝ නරක කරන දකින්න අවශ්‍යයි. නමුත් ඊට වඩා අපේ ජීවිතය තිබෙන බව මතක තබාගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. ඊට වඩා වැදගත් ජීවිතයක් දෙවියන් වහන්සේ ඔබටයි මට ලබා දී තිබෙන බව අපි අවබෝධ කර ජීවත් වෙන අවශ්‍යයි. අපේ ඇස් ඉදිරියේ ජීවිතේ නැහැ. ඒ ජීවිතය අපට ලැබෙන්නේ කවද්ද? අපේ මරණයෙන් පස්සේ. එහෙමනම් මහ පොළොවේ ජීවත් වෙන කාලෙට අපි ගමන් කරන මාර්ගය මොකද්ද? සදාකාල නිවසට ඇතුළත් වී මාර්ගය නිවැරදිව අවබෝධ කරගෙන ඒ මාර්ගයට ගැළපෙන ආකාරව ජීවත් වෙන අවශ්‍යයි. අනිත් මාර්ගය මොකක්ද? සාතන්ගේ මාර්ගය මොකක්ද? නැවගිල්ලෙන් බලාගෙන සුසුම් නෑම කොවිඩ් වසංගතය මුල් කර ජීවත් වෙන මේක සාතන්ගේ මාර්ගය. මේක විනාශයේ මාර්ගය. මේවා මෙනෙහි කරගෙන මේවා අපේ ජීවිත අදාළ කරගෙන කිසි වැඩක් වෙන්නේ නැහැ. පහුගිය කාලේ අපි දැක්කා රටේ නීති එක එක ආකාරයට ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා රූපලාවන්‍ය ශිල්පියෙක් සහ ප්‍රසිද්ධ දෙලියක් නිරෝධ නීති කඩකලා පස්සේ ඇතුණ තත්ත්වය ඇවිල්ලා. අද හැමතැනම කතා කරන මේ දේ ඇවිල්ලා. පොලිසිය කරන වැරදි, මිනිස්සු කරන වැරදි මේවා කතා කරේ මොකද මේවා වැරදි මාර්ගේ ගමන් කරන මිනිස්සයාගේ ක්‍රියාදාමයම තිබෙනවා. ඒ දේවල් අනිවාර්ය සිද්ධ වෙනවා. ඒක වළක්වන්න මිනිස්සුන්ට බෑ. මීට වැඩි දේවල් සිද්ධ වෙවි. මීට වැඩි ප්‍රවෘත්ති මැවෙන්න පුළුවන්.
නෙම මේ හැම ප්‍රවෘත්තිය තුලින්ම ඒ ගමන් කරන මාර්ගයේ විනාශයේ මාර්ගය. ඒ නිසා ඔබට මට ජීවනයේ මාර්ගයේ ගමන් කරන්නව සෙනගක් හැටියට ආශිර්වාදයේ මාර්ගයේ ගමන් කරන සෙනගක් හැටියට මේවා තුල ජීවත් වෙන්න බෑ. මේවා තුල ගමන් කරන්න බෑ. අපට මහ පොළොවේ ලොකු රාජකාරියක් ලබා දීලා තිබෙනවා. යේසුස් වහන්සේ සූදානම් කරන නිවසට ඇතුළු වීමේ මාර්ගයේ ගමන් කරන විට මේ දේවල් අමතක කරලා මේ දේවල් දෙස්සලා අපි ඉදිරියට යන්න අවශ්‍යයි. 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ඉතාම පැහැදිලිව පවුල් තුමා මේ ගැන විග්‍රහ කරනවා. 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදය පළවෙනි පදය. බොහෝ මිනිස්සු මරණයට පත් වුණා තමයි මේ වචනේ හෙඩ්ලයින් කරන්න ඇවිල්ලා. හයිලයිට් කරන්න. නමුත් හැමදාම ජීවිතේ මේ වචනේ අපේ ජීවිතේට හයිලයිට් කරගන්න අවශ්‍යයි. මොකද්ද? 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදය පළවෙනි පදය. කූඩාරමක් වන අපගේ භෞමික නිවස ගරා වැටුණත් දෙවියන් වහන්සේගෙන් වන අතින් නොතැනු සදාතන නිවසක් ස්වර්ගයේ අපට ඇති බව අපි දනිමු. ආමේන්. හලෙලූයා. කූඩාරමේ අපේ ජීවිතයේ කූඩාරමක්. ඔබයි මම තනාතන මාලිගාව නිවස කූඩාරමක්. නිවස කඩාගෙන වැටෙනවා. ඒ වගේ අපේ ජීවිතේ යම්ද කඩාගෙන වැටෙනවා. නමුත් ලෝකේ මිනිස්සු මොකද කරන්නේ? තමගේ නිවස අලංකාර කරගන්න උත්සාහ කරනවා. තමගේ ජීවිතය ඉතා ලස්සන කරගන්න උත්සාහ කරනවා. තමගේ නිවස නැමැති ජීවිතේට දෙන්න පුළුවන් හැම සැපම දෙන්න උත්සාහ කරනවා. රූපලාවන්‍ය අංශ වෙන්න පුළුවන්, වෙනත් විටමින් වර්ග වල වෙන්න පුළුවන්, වෙනත් ආහාර ද්‍රව්‍ය වල වෙන්න පුළුවන්. මේ කැඩී වැටෙනා නිවස නැමැති අපේ ජීවිතය ශක්තිම තබා ගැනීමේ මාර්ගයේ බොහෝ මිනිස්සු ගමන් කරනවා. දෙවියන් වහන්සේ මොකද කියන්නේ? කූඩාරමක් වැනි අපගේ භෞමික නිවස කඩා වැටෙනවා. අපි මේ ලෝකේ තනාතුන අපේ ජීවිතය, අපේ ශරීරය, අපේ ශිරු ක්‍රියාදාමයන් යම් දවසක කඩාගෙන වැටෙනවාමයි. ඒක වළක්වන්න කවදාවත් බැහැ. නමුත් ඔබට මත අපේ දෑතේ නිර්මාණය නොකළා වූ නිවසක් ස්වර්ගයේ තිබෙන බව අපි මතක තබා ගන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ආ දවසේ මේ මොහොත වෙනකොට ගම් වතුර ඕදර නිසා අපේ සභාවේ ගොඩාක් පවුල් අද දවසේ පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ මොහොතේ දේවස්ථානයේ සුරක්ෂිතව ඉන්නවා. තියා දවස් අපි දේවමය පැවැතුන මොකද දේවමය එමෙස්ථා තිබ්බොත් අපි සෙනගක් ඒකරාජ කරනවා සමානයි. ඒ නිසා මේ නිවසට අපි දේවමය ගෙනාවේ. මේ මොහොතේ ඕගේ ස්ථානෙද යහත්ය කරන ඕක කලබල වෙන්නේ නැහැ. ඕගේ නිවස යට වෙලා, ඕගේ වාහන යට වෙලා, ඕගේ ශිළු බඩු විනාශ වෙලා නමුත් මම දැක්කා උදේ මම දේවගුරුට ගිහිල්ලා මුණ ගැසුණා. ප්‍රීතියෙන් සතුටේ දෙවියන් වහන්සේ ගෘහවල සිටිනවා. ඇයි? ඕන් දන්නෝ ඕගේ නිවස කඩහන වැටෙන බව. ඕන් දන්නෝ ඕගේ වාහන විනාශ වෙන බව. ඕන් දන්නෝ ඕගේ ජීවිත කඩා වැටෙන බව. ඕන් දන්නෝ හම්බ කළ හැමදේම ගම් වතුර ගහගෙන යන බව. නමුත් ඔවුන්ගේ ජීවිතේ වනෙමෙයි. මගේ යාළුවෙක් ඉන්නවා. පාසල් සමයේ සිටම මාත් එක්ක හිටියා පුද්ගලෙක්. දැන් ඒ සහෝදර මිත්‍රයාත් දැන් මගේ දේවස්ථානයේ ඉන්නේ ගම්වතුර අහු වෙලා. හැමදාම කුලියට ගෙවල් වල හිටියේ. අවදාවත් ගයක් කියලා තමයි උඩ සල්ලි තියෙනවා. උඩ ආදායම තියෙන මොකද ගයක් ගත්තේ නැහැ Tamanට කියලා. මම හැමදාම අහනවා ඔබට දුවෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා, පවුලක් ඉන්නවා. යම් දවසක ඔවුන්ට ඉඳ ස්ථානයක් අවශ්‍ය නේද? ආද මොකටද? අපි මේව දාලා යනවා. අපි මේව රැස් කළ වැඩක් නැහැ. මේව නිෂ්ඵල ක්‍රියාවක්. බයිබලයේ කිව්වේ. සමහරට එතුමා මේ බයිබලයේ වචන තදින් අල්ලන්නේ ඒ නිසා ඔහුට මහ පොළවේ කූඩාරමක් ගැන ඔහුගේ විශ්වාසයක් නැහැ. ඔහු විශ්වාස කරනවා ඔහුගේ දෑතේ නිර්මාණය නොකළා හොඳ නිවසක් ඔහුට ස්වර්ගයේ තිබෙන බව. ආමේන්. හලෙලූයා. අද මට පුදුම සතුට දැනුණා. මගේ සභාවේ සෙනග ඕකේ හැමදේම විනාශ වෙලා හැඳින්වසම දේවගුඩ ඇවිල්ලා උන් සතුටෙන් සිටිනවා. කාටද මේ කරන්න පුළුවන්? කාටද මේ කරන්න පුළුවන්? ලෝකේ මාර්ගයේ ගමන් කරන මනුස්සය මේ දේ කරන්න පුළුවන්ද? මරණේ මාර්ග ගමන් කරන මනුස්සය මේ දේ කරන්න පුළුවන්ද? සාපේ මාර්ග ගමන් කරන මනුස්සය මේ දේ කරන්න පුළුවන්ද? බැහැ. දෙවියන් වහන්සේ ඔබටයි මටයි දුන්නා මාර්ගේ. ජීවනයේ මාර්ගයේ ගමන් කරන මනුෂ්‍යයට පමණයි ලෝකයේ තිබෙන මේ සල්ලාල සැප සම්පත් අතරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. හලෙලූයා.
දැන් සති දෙකකට කලින් අපි සභාවේ සහෝදරයෙක් ස්වර්ගස්ථ වුණා. ඇය මානව ප්‍රථම මම මේ නිවස ගියාම ඇය කීපද මට තේරුණේ නැහැ. ජෙරේ අපි ගැන මෙනෙහි කළා. මම යන්ට යනවා කියලා කිව්වා. මම පුච්චන්ට යනවා කිව්වා. ඇයි ඇගේ භාෂාව ඇගේ මරණ ප්‍රකාශ කළා. සතුටේ ගමන ගියා ඇවිල්ලා. ඇගේ දූ දරුවෝ මුණුබොරෝ ඇගේ ගෙවල් දොරවල් සියල්ල අතර සමාදානයේ සැතපුණ ඇවිල්ලා. ඇයි ජීවනයේ මාර්ග ගමන් කළව කාන්තාව. ඇයි දෙවියන් වහන්සේ බොහෝ ප්‍රේම කළා කාන්තාව. මේ හැමදේම නිෂ්ඵල බව දැනගෙන ජීවත් වුණු කාන්තාව. අද ඔබ මම එතන සිටිනවද? අද සමාජය අපි දකිනවා එවැනි වාතාවරණ වඩා වියෝල්ව වෙන මාර්ග ගමන් කරන සෙනග. ඔවුන්ට දෙවියන් වහන්සේගේ ජීවනයේ මාර්ගයත් අවශ්‍යයි. මරණයේ මාර්ගයත් අවශ්‍යයි. ඔවුන්ට ආශිර්වාදයේ මාර්ගයත් අවශ්‍යයි. ඔවුන්ට සහපේ මාර්ගය අවශ්‍යයි. ප්‍රේමනේ දේවදරුවනි මේ මාර්ග දෙක කවදාවත් එකක වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. එකක කළොත් ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම යන්නේ සාපේ සහ මරණයේ මාර්ගය කියන එක මතක තබා ගන්න. ඒ නිසා අවසාන යේසුස් වහන්සේ මේ ගැන මොනවද කියන්නේ කියලා අපි සිහිපත් කරන්නට යනවා. මතේගේ සුභාරංචිය 7 වෙනි පරිච්ඡේදය 13-14 පද. සුදු මතේ 7 වෙනි පරිච්ඡේදය 13-14 පද. යේසුස් වහන්සේ මොකද කියන්නේ? පාටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශය යන දොරටුව විශාලය. පාරක් පළල්ය. ඒ ඇතුළු වන්නෝද බොහෝය. ඊළඟට කියනවා ඒ ජීවයට යන දොරටුව පාටුය. පාරද අවහිරය. ඒ සොයා යන්නෝද ස්වල්ප දිනක් පමණි. ආමේන්. අද දවස ආත්මිකව යමස්කාර කාලෙක දුනා. ඔබ ගායනා කළා, ප්‍රශංසා කළා. එමෙතා දවස් ඔබට පඳුර දෙන්න අවස්ථාවක් නැහැ. ඔබ දෙවියන් වහන්සේ දෙන්නවද? ඔබ බෙන් කරලා තබා ගන්නව. ඔබ යම් දවස දේවකට යනවද? ඔබ ගෘහයේදී දෙන්නේ නැහැ. ඔබගේ සාක්ෂිය ඔබට පුළුවන් මේ අන්තර්ජාලය ඔස්සේ ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් ඇවිල්ලා. ඔබේ ප්‍රශංසා පූජා අපි සමග තුල කරන්න පුළුවන් ඇවිල්ලා. අද දවසේ ඔබ තෝරාගත් මාර්ගය පාටු දොරටුවද නැත්නම් හරල් දොරටුවද? ලෝකයේ දොරටු දෙකක් තිබෙනවා. ලෝකේ මාර්ග දෙකක් තිබෙනවා. පළවෙනි මාර්ගය තමයි පළල් මාර්ගය. පළල් මාර්ගය තුල කිසි ප්‍රශ්නයක් අපිට යන්න පුළුවන්. රෝඩ් බ්ලොක් නැහැ. මාර්ග බාධක නැහැ. අපිට යන්න පුළුවන්. ඒ මාර්ගේ මොනවද තියෙන්නේ? හැම විනෝදයක්ම තිබෙනවා. හැම සතුටක්ම තිබෙනවා. හැම සෙල්ලමක්ම තිබෙනවා. අපිට ඕනේ කාලා බීලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒවා වළක්වන්න කවුරුත් දෙන්නේ. හැබැයි මේ මාර්ගය මරණය සහ සහපේ මාර්ගය. ඊළඟට යේසුස් වහන්සේ කතා කරන පාටු දොරටුව. පාටු මාර්ගය මොකද්ද? යන්න අමාරුයි. ටිකක් දුර යනකොට ප්‍රශ්න ඇති වෙනවා. ටිකක් දුර ගමන් කරන රෝග ඇති වෙනවා. ටිකක් දුර ගමන් කරන හිගකම් ඇති වෙනවා. ටිකක් දුර ගමන් කරනකොට වෙහෙසටපත් වෙනවා. මොකද මේ මාර්ගයේ ලෝකේ සැප සම්පත් නැහැ. නමුත් අතුලාද ජීවිතයේ ශක්තිමත් කරන්නා වූ අතුලාද ජීවිතේ බලවත් කරන්නා වූ සාර්ථක න්‍යායන් රැසක් මේ ස්ථානද වෙනවා. මේ මාර්ග තුල අපි යාඥා කරන්න අවශ්‍යයි. ඒ මාර්ගය අපි ප්‍රශංසා කරන්න අවශ්‍යයි. ඒ මාර්ගය අපි নমස්කාර කරන්න අවශ්‍යයි. ඒ මාර්ගය අපි දැහැම ජීවිතය ගත කරන්න අවශ්‍යයි. ඒ මාර්ගය තුල වැරදි කරන හැමදේම ඈත් ජීවත් වෙන්න අවශ්‍යයි. ඒක බොහොම අමාරුයි. නමුත් මොකද කියන අවස්ථානේ ඒක තමයි ජීවනයේ මාර්ගය. මහා පොළොවේ ඉන්න මිනිස්සු අතරේ මේ මාර්ගය තෝරාගන්නේ ඊටම ටික දෙනෙක් යේසුස් වහන්සේ කියනවා. මම මේ මොහොතේ ඔබෙන් අහන්න කැමති. ඔබ තෝරාගත් මාර්ගය මොකක්ද? පළල් මාර්ගයේද? කටු මාර්ගයේද? ජීවනයේ මාර්ගයේද? සාපේ මාර්ගයේද? මරණයේ මාර්ගයේද? ආශිර්වාද මාර්ගයේද? ඔබ ඉදිරියේ මාර්ග දෙක තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන සතම එකම පුතු යේසුස් වහන්සේව ඔබ වෙන මෙලොවට එන්නේ. ආ දවසේ උන්වහන්සේ කල්වාර කුරුසේදී එදා මාර්ග දෙකක් තනුවා වූ මනුෂ්‍යගේ එක ඒ මාර්ගය විනාශ කරා. ඒ මාර්ගය විනාශ කරන ගිහින් මොකද වුනේ? යේසුස් වහන්සේ සාතන් දෂ්ට කළා. නමුත් උන්වහන්සේ ඒ දෂ්ට කරමින් ඉදිරියේ ඌව පරාජය කරලා නැවත නැගිට ජීවමාන වැඩ වාස කරනවා. ඒ නිසා ඔබ වැරදි මාර්ග ගමන් කරනවා නම් උදෑසන යේසුස් වහන්සේගේ දන ගහලා පසුතැවිලි වෙන්න. ඔබගේ පාපේ ප්‍රකාශ කරන්න.
අද ඔබට උදා වෙලා තිබෙනවා අලුත් මාර්ගයක්. ඒක ජීවනයේ මාර්ගය. ඒක ආශිර්වාදයේ මාර්ගය. ඒ මාර්ගය තෝරා ගන්න. ඔබට බොහෝ අමාරුකම් ඇති වෙන්න පුළුවන්. බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බොහෝ පීඩා ඇති වෙන්න පුළුවන්. ඔබ ගමන් කරන මාර්ගයේ යේසුස් වහන්සේ ඔබට ඉදිරියට උපකාර කරනවා. ඒ සඳහා උන්වහන්සේ පොරොන්දු ආත්මයන් වහන්සේ ඔබ සනසලමින් ඔබට මඟ පෙන්වමින් ඔබ ශක්තිමත් කරමින් ඔබ තරුණවත් කරමින් ඉදිරියට යන්න. ආමේන්. හලෙලූයා. උදෑසන වචනේ ඔබගේ සිතේ දාන කරගෙන ඒ අනුව ජීවනයේ මාර්ග ගමන් කරන්න දෙවියන් වහන්සේ ඔබට සදාකාලටම ආශිර්වාද කරසේක්වා. අපි මොහොතක් ඉස්සරව අපේ ජීවිතය ගැන මෙනෙහි කරමු. ඔබට මේ මොහොත හැගෙනවා නම් ඔබ ගමන් කරන මාර්ගය වැරදි කියලා ඒ මාර්ගය නිවැරදි කරගන්න. යේසුස් වහන්සේ ඔබ දෙස බලා සිටිනවා. ස්වාමීනි මේ ලෝකයේ ජනතාව ඔබට බාරයි ස්වාමීනි. දෙවියන් වහන්සේ ඔබ යේසුස් වහන්සේ කරුණ කොටගෙන අපට අලුත් මාර්ගය දොරට විවෘත කර දුන්නා ස්වාමීනි. ආදාම් විසින් ඒව විසින් ඔබ වහන්සේ බැව එක මාර්ග දෙකක් කළා ස්වාමීනි. දවස් යේසුස් වහන්සේ ඔබ වහන්සේ නිවැරදි මාර්ගයේ ලෝකයේ ජනතාවට ලබා දුන්නා ස්වාමීනි. ඒ මාර්ගය හඳුනාගෙන ඒ මාර්ගේ මොන පීඩා තිබ්බත් මොන අමාරුකම් තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් ස්වාමීනි ඔබ වහන්සේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපගේ අත්ත නොසදුවා වූ ඊශ්වරගේ නිවසට ඇතුළේ ඉන්න ඔබට උපකාර කරන්න මඟ පෙන්වන්න. මේ වචනේ ඇස්වසිතනටම ආශිර්වාදයක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කර දෙවියන් වහන්සේ මෙසේ ඉල්ලා සිටිමු. ආමේන්. හලෙලූයා. අපි ගීතිකාවක් ගායනා කරමු. මාර්ගයත් ඔබයි ජීවයත් ඔබයි සත්‍යයත් ඔබයි මගේ ස්වාමිනිත් ඔබයි. මාර්ගයත් ඔබයි ජීවයත් ඔබයි සත්‍යයත් ඔබයි මගේ ස්වාමිනිත් ඔබයි. සෑම කාලයේදී සෑම වේලෙයේදී ගුණවන්ත සිතේ ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. මුල් තැනත් ඔබයි අන්තිමත් ඔබයි සැනසුමත් ඔබයි මගේ ත්‍යාගයත් ඔබයි. මුල් තැනත් ඔබයි අන්තිමත් ඔබයි සැනසුමත් ඔබයි මගේ ත්‍යාගයත් ඔබයි. සෑම කාලයේදී සෑම වේලෙයේදී ගුණවන්ත සිතේ ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. හිතයත් ඔබයි ප්‍රාණයත් ඔබයි ගැලවුමත් ඔබයි මා බීජවෙත් ඔබයි. හිතයත් ඔබයි ප්‍රාණයත් ඔබයි ගැලවුමත් ඔබයි මා බීජවෙත් ඔබයි. සෑම කාලයේදී සෑම වේලෙයේදී ගුණවන්ත සිතේ ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. දේවිදුත් ඔබයි සාමිදත් ඔබයි හිතතුමත් ඔබයි මා රාජිදත් ඔබයි. දේවිදුත් ඔබයි සාමිදත් ඔබයි හිතතුමත් ඔබයි මා රාජිදත් ඔබයි. සෑම කාලයේදී සෑම වේලෙයේදී ගුණවන්ත සිතේ ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. පෙම්බර යේසුනේ ස්තුති දේ ස්තුති දේ සෑම වේලෙයේදී ස්තුති දේ. අපි යාඥා කරමු. ඉහළ අහසේ පහළ පොළවේ මැදිහත් කල් දක්වන යේසුස් වහන්සේ අද දවසේ ඔබගේ නාමය ඔබ පියාණන් වහන්සේ වෙත අන්තර්ජාල ස්වාමීනි ඔබේ දරුවෝ ප්‍රශංසා පූජා දුන්නාද ඒ පිළිආර තව සතිය ජීවත් ඔබේ මැදිහත් කාලකම සෑම දරුවෙකුට දහස් කරන ස්වාමීනි ඔබ විසින් ලෝකෙට දුන්නා මාර්ග දෙකේ ඔබගේ මාර්ග තෝරාගෙන ස්වාමීනි
සදාස නිවස ඇතුළේ ඉන්න දොරටුවෙන් ගමන් කරන්න ඔබගේ දරුවන් ප්‍රකාර කරන්න ඒ සඳහා ඔබගේ ආත්මයන් වහන්සේ මඟ පෙන්වන සෑම දරුවෙකුට තබන ස්වාමීනි දවසේ මේ ස්ථාන දිව්‍යන් වහන්සේ මේ විකාශකම දේවබය බොහෝ ජනතාවට ආශිර්වාදයක් වේවා අවසාන සිර ගෞරව මහින් ප්‍රශ්න වාත ගත මැනව වසංගත මැද ගම් වතුර මැද ජීවත් සිනකට අවල් සහනය සමාජ ලබා දෙමින් යහපත් එදේක මඟ පෙන්වන ඔබගේ දන්තාව ඔබේ දරුවන්ව ඔබේ බලපුර ආරක්ෂා කරගන්න ඔබේ දූතය රැකවර ඔවුන් සමග තබන්න යේසුස් වහන්සේ නම යාඥා කර දෙවියන් වහන්සේ මෙසේ ඉල්ලා සිටිමු ආමේන් දෙවියන් වහන්සේ කරුණාවද යේසුස් වහන්සේ ප්‍රේමයේද සුද්ධාත්ම අනුග්‍රහයද ඔබ සමග අපේ කෙනෙක්නා සමග ලෝකවාසී ජනතාව සමග සදා කාලෙන් සදා කාලෙ පවතිවා ආමේන් 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 යේසු බිදයි